සුබ දවසක් හැමෝටම මම අද ආවේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ මොනවද කියලා දෙන්න. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. එතකොට මේවා දැනගද්දි ඔයාලා කලින් දැනගත්ත ස්පර්ශක අන්නේ දැනුමත් ඕන. හරිනම් අපි බලමු මොකද්ද මේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ කියලා කියන්නේ. හරි. අපි ඊට කලින් ඒකාන්තර වෘත්තඛණ්ඩය මොනවද කියලා දැනගන්න. අන්න ඒක අපි මුලින්ම දැනගමු. ඒකාන්තර වෘත්තඛණ්ඩය. මෙන්න මේ වෘත්තය ගන්නවා. ඒ වගේ මෙතන ස්පර්ශකේ මේ ස්පර්ශ ලක්ෂ්‍ය පටන් ගන්න ධ්‍යායපත් මම ගන්නවා. මම මේවට අපුරු දාගන්නවා B D C කියලා. හරිද? එතකොට මගේ ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ ගන්න විදිහනේ. එතකොට ඒව ගන්න මෙන්න මේ අපි AC ස්පර්ශකෙට මෙන්න මේ BD දිහා ඡේදන වෙච්ච අපතන කෝණ දෙකක් තියෙනවා මේ කෝණේ මේ කෝණ. අන්නේ කෝණ වලට සාපේක්ෂව තමයි ඒකාන්ත වෘත්තඛණ්ඩේ ගන්නෙ. හරිද? එතකොට මම මුලින්ම මෙන්න මේ කෝණය ගන්න විදිහ. ඒ කියන්නේ CB D කෝණේ ඒකාන්ත වෘත්තඛණ්ඩේ කෝණ ගන්නෙ. මෙන්න මෙතන හැදෙන කෝණේ තියෙනව නේද? අන්න ඒකට ඒ GI වෙන වෙන ඉතිරි කොටස තියෙන්නේ. කෝණ නැතුව ඉතිරි කොටස. අන්න ඒ ටිකට තමයි ඒකාන්තර වෘත්තඛණ්ඩය කියලා කියන්නේ. හරිද? ඒකාන්තර වෘත්තඛණ්ඩය. එතකොට මේක නම් මේ කෝණයට සාපේක්ෂව මේක තමයි ඒකාන්තර වෘත්තඛණ්ඩය. ඒකාන්තර වෘත්තඛණ්ඩය. හරිද? එතකොට මම අනිත් කෝණයට කොහොමද ගන්න කියලා දෙන්න. එතකොට අනිත් කෝණය ගද්දි මේ කෝණයට වඩා විශාල කෝණයක්. හැබැයි මේ කෝණ දෙකේම එකතු අංශ 180ක් වෙනවනේ. එතකොට මෙතන A B C D නේ. එතකොට මම කිව්වේ මෙතන කෝණයට ගන්නවා කියලා. එතන කෝණයට ගත්තා මෙන්න මේකේ කෝණය තමයි මේක. එතකොට ඉතින් ටික අන්න ඒක තමයි AB D ට සාපේක්ෂව වෘත්තඛණ්ඩේ කියන්නේ. මේ වෘත්තේ ඛණ්ඩ වලට බෙදනවා මෙන්න මේ ජයයෙන්. එතකොට කෝණ වලට සාපේක්ෂව වෘත්තඛණ්ඩ හොයනවා. මොනවද ඒ කෝණයට සාපේක්ෂව වෘත්තඛණ්ඩ? එතකොට AB D ට නම් මෙන්න මේ පොඩි කොටස. CB D ට නම් මෙන්න මේ විශාල කොටස. හරි මුලින්ම වෘත්තඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා බලවනේ. හරි අපි දැන් බලමු වෘත්තඛණ්ඩේ කෝණ කොහොමද ගන්න කියලා. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ කට්ටිය. මම මුලින්ම ඔයාලට මේ කොටසට යන්න කලින් ඔයාලා ප්‍රමේය කියවෙන්න. මොකද්ද මේ කියන්නේ කියලා. බලන්න ප්‍රමේය දෙන්න මෙහෙම එකක්. වෘත්තයකට ඇති ස්පර්ශකය ස්පර්ශ ලක්ෂය දෙන්නේ GI. වෘත්තයකට ඇති ස්පර්ශකය ස්පර්ශ ලක්ෂය දෙන්නේ GI අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ වල සමාන වෙනවා. මෙන්න හැදෙන කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ වල සමාන වෙනවා. හරි දැන් මම කියලා දෙන්න මොකද්ද මේ ඒකාන්තර වෘත්තඛණ්ඩයක් කියලා. එතකොට මේකට සාපේක්ෂව මේ කෝණයට සාපේක්ෂව ඒකාන්තර වෘත්තඛණ්ඩයේ මේ පාඩ කරපු කොටස මම අන්න ඒකේ කෝණය මෙන්න මේ මෙතන කෝණයට සමාන වෙනවා කියලා තමයි ප්‍රමේය කියන්නේ. බලන්න ඒකාන්ත වෘත්තඛණ්ඩයේ කෝණ අපිට ඕන විදිහට එහෙම ගන්න පුළුවන්. ඛණ්ඩය ඒ කියන්නේ B ගෙන් පටන් ගන්න D ගෙන් ඉවර වෙනකොට මෙන්න මේ කොහේ හරි තැනක ස්පර්ශ වෙනවා. ඒ වගේ තව අපිට ඕන කෝණ වර්ග ගැහුවාගේ මේ කෝණය තව ඔන්න එතනින් පටන් ගන්න එතනින් ඉවර වෙනවා මෙතනත් ඒ වගේ. එතකොට මේ කෝණ තුනම මෙන්න මේ කෝණයට සමානයි කියලා ප්‍රමේය කියන්නේ. ඒ කියන්නේ CBD කෝණය සමානයි. මෙතන අපි ගමු EFG කියලා. එතකොට BED කෝණයට සමානයිලු. තව ඒ වගේම BFD කෝණය තව ඒ වගේම BGD කෝණය. එතකොට මේ කෝණ තුන සමානයි කියලා ඔයාලට ගන්න පුළුවන් එකම ඛණ්ඩයේ කෝණ විදිහට නේ. දැන් මෙතන ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය සම්බන්ධ කරගෙන තමයි මම මේ කෝණ තුන මේකට සමාන කියලා ගත්තා. හරිද? ඒ කියන්නේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. ඒ කියන්නේ මේ ස්පර්ශකේ GI හැමදෙන කෝණයකට දෙනවා. අන්නේ කෝණේ හැදෙන ඒකාන්ත වෘත්තඛණ්ඩයේ තියෙන අන්නේ ඛණ්ඩේ හැදෙන කෝණ වලට මේ මෙතන කෝණ සමාන වෙනකට තමයි ප්‍රමේය කියන්නේ. හරි. එහෙනම් අපි මේ ප්‍රමේය පාවිච්චි කරලා ගණන් හදන්න කියලා බලමු. බලන්න මම මේ රූප තුනක් හදාගත්තා. අපි දැන් ඉගෙන ගන්න ප්‍රමේය තියෙන අනේ ප්‍රමේය පාවිච්චි කරලා මේ ගාන තුන තියෙන නොදන්නා පොත දෙන්නේ සිම්පල් A සිම්පල් B මේක සිම්පල් A සිම්පල් B මෙතන PQRS කියලා තියෙනවා. එතකොට මෙතන කෝණ හතරක් හොයන්න වෙනවා. ඒ කෝණ ටික ඔක්කොම හොයන්න කොහොමද කියලා අපි දැන් බලමු. බලන්න මෙන්න මේ රූපේ තියෙනවා AB ස්පර්ශකේ x උයි x කියන්නේ මෙන්න මේ dx උයි x3 කියන්නේ GIN දෙක GIN දෙකයි මෙන්න මේ ස්පර්ශකේ ඡේදන වෙන ලක්ෂය. හරිද? ඒ වගේ මෙතන කොහොමද 55ක් කියලා දෙනවා. කියන්නේ ඒ කියන්නේ AXD 55යි. වගේම CXB 35යි.
මෙතන කොහේ අංශක 90ක් කියලා දීලා දෙනවා. ආයෙ අපි සිම්පල් A සිම්පල් B තමයි ඔයන්ට තියෙන්නේ. හරි. අපි ඉගෙන ගන්න ප්‍රමේය මොකද්ද? වෘත්තයක ස්පර්ශකයේ GI අතර හැදෙන කෝණය දෙන්නේ. අන්න ඒ කෝණය උඩ ඒකාන්ත වෘත්ත කන්නේ කෝණයට සමාන වෙනවා නේ. එහෙනම් මේක තමයි එතන හැදෙන කෝණය. මේ කෝණය ගැන හිතන්න මුලින්ම. ඒකට මොකද ඔය වෘත්ත කන්නේ මෙන්න මේකනේ. ඒකාන්ත වෘත්ත කන්නේ මේක. එහෙනම් ඒකේ හැදෙන කෝණය සිම්පල් A නේ. ඒ කියන්නේ සිම්පල් A සමාන කීයද? සිම්පල් A සමානයි කෙලින්ම 35ක් කියලා පිළිගන්නවා. ප්‍රමේයට අනුව. එතකොට ප්‍රමේය මොකක්ද කියලා මම ආයෙ කියන්නේ. මෙන්න මේ ප්‍රමේයට අනුව තමයි මේක අපි මුලින්ම ගත්තා. ඔය විභාගය යද්දී හැබැයි ලියන්න මොන ප්‍රමේයකට අනුවද කියලා. නැත්තම් ලකුණු සමහරට දෙන්නේ නැති වෙයි. හරි ඊට පස්සේ බලමු සිම්පල් B හොයන්න. ඕනනම් අපිට සිම්පල් B හොයන්න මෙහෙම පුළුවන් නේද? මෙන්න මේ DXC කියන ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ දෙක එකතු කරලා 180යි. එතකොට මෙතන කෝණේ අපි හොයාගත්ත අංශක 35ක්. එතකොට මෙතනත් දන්න 90ක් කියලා නේ. එතකොට මේ ඉදිරි කෝණය අපිට හොයන්න පුළුවන් නේද? එහෙම හොයන්න පුළුවන්. හරිද? තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය කියලා දෙන්න මොකද ප්‍රමේය ඉගෙන ගත්තේ ප්‍රමේය පාවිච්චි කළොම හදන්න කියලා. හරි. දැන් ඒ වගේම මෙන්න මෙතන 35 අංශක 35 ගත්ත ඒකාන්ත මේ මෙතන හදන කෝණය. එතකොට මෙතන බලන්නකො. මෙන්න මේ DXY ගැන හිතුවා. එතන හදන කෝණය අංශක 55යි මෙතන එක. එහෙනම් මේකට අනුරූප ඒකාන්ත වෘත්ත කණ්ඩ මොකද්ද? මෙන්න මේ ටික මේ සම්පූර්ණ මේක. එතකොට ඒකේ හැදෙන කෝණය මොකද්ද? සිම්පල් B නේ. ඒ කියන්නේ සිම්පල් B සමාන කීයද? ඒත් 55යි නේ. මේකත් කෙලින්ම අපිට ගන්න තිබ්බේ ප්‍රමේය පාවිච්චි කරලා. එතකොට ප්‍රමේය දන්නවනම් අපිට මේ වගේ වෘත්තය ඇතුළේ තියෙන කෝණ ගැන හොයන්න පුළුවන් මේ වගේ ගොඩක් ඒ වගේ. අපිට කෙටි ප්‍රශ්න වලට තමයි මේ වගේ ඒවා එන්න පුළුවන්. හරි අපි දෙවෙනි එක දැන් බලන්න. දෙවෙනි එක බලන්න. AXB එතනත් සිම්පල් A මෙතන තියෙනවා සිම්පල් B මෙතන තියෙනවා. මෙතන අංශක 45ක් කියලා දෙලා දෙනවා. හරිද? එතකොට අපි දන්න දේ මොකද්ද? ස්පර්ශකයේ GI අතර හැදෙන කෝණය තියෙන අන්න මේකට සාපේක්ෂව ඒකාන්ත වෘත්ත කන්නේ කෝණය. ඒ කෝණ දෙක සමානයි කියලා දන්නේ. එතකොට බලන්න මෙන්න මේ සිම්පල් සාපේක්ෂව ඒකාන්ත වෘත්ත කන්නේ මොකද්ද? සිම්පල් A කියලා කියන්න පුළුවන් සිම්පල් අංශක 45 කියලා කියන්න පුළුවන් නේ. අපි මුලින්ම B කියගේ හොයන්නකො එතකොට ලේසි අපිට. එතකොට B සමානයි මෙතන අංශක 45 ඒ කියන්නේ B සමානයි අංශක 45. ඒක ප්‍රමේයට අනුව තමයි එහෙම වෙන්නේ. අපි අධ්‍යයනය ගත්ත ප්‍රමේය අන්නේ ප්‍රමේයට අනුව. හරිද? එතකොට බලන්න මේ ඒ හොයන ක්‍රම දෙකක් තියෙනවා. බලන්න මතකද 10 වසරේ ඉගෙන ගත්ත එකම කන්නේ කොහොමද? කියන්නේ එකම තැනින් පටන් ගන්න පරිදි ස්පර්ශ වල ආයතනෙම ඉවරනවා. එකම තැනින් පටන් ගන්න වෘත්තයේ ස්පර්ශ වල ආයතනෙම ඉවරනවා. ඒ කොන දෙක ගියන් සමානනේ. ඒක අපි කෙලින්ම A ගියගේ අංශක 45 කියලා කියන්න පුළුවන් නේ. හරි. එහෙම නැත්නම් මෙහෙම හිතන්න. දැන් මේ B කියන කෝණය හිතන්නකො. ස්පර්ශයේ දෙය අතර හැදෙන කෝණය. ඒකට සාපේක්ෂව ඒකාන්ත වෘත්ත ගන්න මේක. එතකොට ඒ කෝණයක් වෙන්නේ සිම්පල් A නේ. එතකොට සිම්පල් A සමාන B. ඒ කියන්නේ B ගියගේ ඒ අංශක 45 නේ. අපිට මෙතන ක්‍රම දෙකක් තිබ්බා. කලින් එකේ ක්‍රම දෙකක් තිබ්බා. මේකේ ක්‍රම දෙකක් තිබ්බා. මොකද මේ වගේ ගණන් හදද්දි ගොඩක් ක්‍රම තියෙනවා වලට උත්තරේ ගන්න. හරිද? ඊළඟ එක අපි යන්න බලන්න. එතකොට මේක PQRS හතරක් ගන්න. හරිද? හරි. අපි මුලින්ම බලමු මේක AB ස්පර්ශකයේ XC GI ගැන හිතමු මුලින්. මේ දෙක අතර කෝණය අංශක 30යි නේ. ඒකට සාපේක්ෂව ඒකාන්ත වෘත්ත ගන්න මේක. ඒකේ හැදෙන කෝණ මොනවද? Q. ඒ වගේම P නේ. එතකොට Q ගියගේ කීයද? Q ගියගේ 30යි. P ගියගේ 30යි නේ. ක්‍රමයට අනුව. බලන්න බලන්න ඒක තේරෙනවද කියලා. මෙතන හැදෙන කෝණය ඒකාන්ත වෘත්ත ගන්න කෝණය Q වෙනවා. ඒ වගේම P ඒකාන්ත වෘත්ත ගන්න කෝණය. ඒ දෙකම මගෙන් 30 ගත්තා. හරි. දැන් අපි ROS හොයන්න යනවා. හරි බලන්න මේකේ මෙහෙම එකක් ගත්ත හැකි අපිට. මෙන්න මෙතන EXGI හැදුවා ස්පර්ශකයේ GI අතර කෝණය අංශක 55යි. මෙතන කෝණය 55යි. එතකොට ඒකේ සාපේක්ෂව ඒකාන්ත වෘත්ත ගන්න කෝණය කන්නේ මේක. එතකොට ඒකට සාපේක්ෂව ඒක කෝණ මොනවද? R නේ. එතකොට R ගාගේ කීයද? R ගාගේ අංශක 55යි. හරිද? එතකොට මේ තුනම හොයාගත්ත ක්‍රමයෙන් අපි අද ඉගෙන ගත්ත ක්‍රමය. හරිද? දැන් මම S ගන්න යනවා. හරි. S ගන්න කොහොමද කියලා මම කියන්නද? S ගන්න අපිට මෙහෙම ක්‍රමයකට පුළුවන්. දැන් බලන්න මෙතන කෝණය අංශක 90ක් කියලා දෙනවා. එතකොට මෙතන කෝණය කීයද වෙන්න ඕනේ? 90න් 55 අඩු කරන්න ගන්න. ඒ කියන්නේ 35ක් වෙනවා මෙතන. හරිද? හරි. එහෙම නැතුව මම මෙහෙම කියන්න ඔයාලට. හරි.
මෙන්න මේකේ අපිට ගන්න පුළුවන් මේ කෝණ දෙකේම එකතුව මෙන්න මෙතන GI තියෙන්නේ. අපිට මේක GI කියලා හිතුවත් අවුලක් නැහැ. විශ්ලේෂණය ඇත්තට මේක GI කියලා හිතුවත් අවුලක් නැහැ. ඒකල අපිට ගන්න පුළුවන් මෙහෙම. බලන්න මෙතන අංශක කීයද 90 වෙන. ඒතර 90 සමාන වෙනවා. ඒක GI කියලා හිතුවා. ඒකට සාපේක්ෂ වෘත්තඛණ්ඩය මොකද්ද? මෙන්න මේකනේ. ඒ කියන්නේ S ධන R සමානයි අංශක 90යි. හරිද? එතකොට අපි R ගාගේ දානවා S ගාගේ ගන්න R ගාගේ 90ෙන් අඩු කරමු. 90 වෙන 55. එතකොට එනවා S ගාගේ 35. එතකොට S සමාන අංශක 35යි. හරි. එතකොට අපිට දැන් ඔක්කොම කෝණ ටික හොයාගත්තානේ. එතකොට මෙතන වෙනස දෙන්නේ අපිට අපි දැන් ස්පර්ශකේ GI අතර කොනේ අංශක 90ක් වුණා. ඊට පස්සේ අපි මෙතන මේ කෝණ දෙකක්ම ආවා වෘත්තඛණ්ඩ විදිහට. ඒ කෝණ දෙකේම කියන්නේ අපි එකක් ගන්න හින්ද අනිත් කෝණයගේ හොයන්න පුළුවන්. S සමාන එතකොට අංශක 35යි. ඔය ටික තමයි කෝණ හොයන ගැටලු ගැන කතා කරන්නේ. හරිද? එහෙනම් අපි බලමු මේකෙම රචනා කරන වගේ ටිකක් හදන්න කොහොමද කියලා. හරි බලන්න මෙහෙම එකක් තියෙනවා. AB රේඛාව x දිග වෘත්තයේ ස්පර්ශකය. AB රේඛාව x දිග වෘත්තයේ ස්පර්ශකය. ඒ කියන්නේ AB කියන්නේ ස්පර්ශකය. හරිද? ඊට පස්සේ කියනවා PQ සමාන්තර AB. PQ සමාන්තර AB මම එක ලකුණු කරගත්තා. මොනසේ PQ GI යනද? ඒ කියන්නේ PQ කියන්නේ GI. හරිද? බලන්න ඒකේ කියන මුලින්ම BSQ සමාන AXP බව සාධනය කරන්න. BXQ සමානයි AXP බව. ඒ කියන්නේ BXQ කියන්නේ මොකද්ද? මෙන්න මෙතන කොහොනේ AXP. කොතන කොහොනද AXP කියන්නේ? මෙන්න මෙතන කොහොනේ. ඒ කොහොන දෙක සමානයි කියලා පෙන්නනවා. මම මුලින්ම ලකුණු කරා විතරයි. මේ කොහොනේ මෙතන කොහොනේ සමානයි කියලා පෙන්නනවා. හරි. ඒක සමානයි කියලා කොහොමද පෙන්නන්න බලමුකෝ. හරි. දැන් මේකම අර අපිට ඒකාන්ත වෘත්තඛණ්ඩේ කොහොම බලුව ටික ස්පර්ශක යටින් තියෙන පොඩ්ඩක් මේකත් වල යටින් තිබ්බ කියලා හිතාගන්න. හරිද? එතකොට මෙන්න මේ XQ GI ගැන හිතුවා. එතන හදන කොහොනේ X නේ. ඒ XQ මේ මොකක්ද ස්ටාර් මාර්කයක් දාමු. හරි. එතන ස්ටාර් මාර්කයේ තියෙන අගය තියෙනවා. ඊට ඒ කොහොනේ මොන කොහොනේ අගය සමාන වෙන්න බලන්න. එතකොට ඒකට සාපේක්ෂ ඒකාන්ත වෘත්තඛණ්ඩේ මේක. එහෙනම් ඒක හැදෙන කොහොනේ මෙන්න මෙතන කොහොනේ නේ. මේකට සමාන වෙනවා. අපි ඒක මුලින්ම ලියමු. BXQ සමානයි XPQ. මොකක්ද හේතුව? ප්‍රමේය තමයි හේතුවනේ. හරි. ඒ වගේම අපි බලමු මෙන්න මෙතන සාපේක්ෂ මම ඒක හැෂ් ලකුණක් වගේ දාගන්නවා. ඒ කියන්නේ AXP ට සාපේක්ෂ. එතකොට ඒක ගන්න අපි XP GI සලකලා. එතකොට ඒක සැලකුවොත් ඒකාන්ත වෘත්තඛණ්ඩේ කොහොනේ මෙන්න මේක. ඒකාන්ත වෘත්තඛණ්ඩේ මේක. ඒක හැදෙන කොහොනේ මේකනේ. මෙන්න මේක තමයි ඒකට සමානයි. හරි. අපිට ඒක නම් ඕනෙත් නෑ. ඔව් ඒක ඕනේ අපිට. මොකද මට මෙතනින්ම ගන්න පුළුවන් මේ කොන දෙක සමාන කරන විදිහ. හරි. දැන් අපිට මේ පාදේ සමාන්තරයි කියනවා. ඒකෙන්ද බලන්න මෙන්න මේ දෙක සමාන වෙනවනේ. මම හැෂ් ලකුණත් අයින් කරගන්නවා. මෙන්න මේ කොනේ ඉස්සෙල්ලා හැටියට තියෙනවනේ. අන්න එතකොට මෙතන ස්ටාර් මාර්ක් කරනවනේ. ඒ කියන්නේ QPX XPQ කියලා ගන්නවා. XPQ සමානයි. ඒ කියන්නේ මෙතන කොනේ සමානයි මෙතන කොනේ නේ. AXP කියලා ගමුනේ. ඔව් AXP. එතකොට ඒක නම් අර ප්‍රමේයින් නෑ මොකද්ද? ඉස්සෙල්ලා හැරෙන්නේ ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ හින්දා තමයි මේ දෙක සමාන වුනේ. හරි. ඒ වගේම බලන්න මෙතන SPQ තියෙනවා මෙතනත් SPQ තියෙනවානේ. මේ දෙක සමාන කියන්නේ නිකම්ම මේ දෙක සමාන වෙනවානේ. එම නිසා BXQ සමානයි AXP නේ. හරි. මේක තමයි මුලින්ම ගන්න කියන අවශ්‍යතාවය. බලන්න BXQ සමාන AXP බව. හරි. ඊට පස්සේ කියන ඊළඟ කොටස PX සමානයි PA නම්. එහෙනම් මේකයි සමාන නම් AXQP සමාන්තරාශ්‍රය බවනේ. AXQP. ඒ කියන්නේ AXQP මේක සමාන්තරාශ්‍රය බව පෙන්වන්න. හරි. බලන්න දැන් මම මෙහෙම දෙයක් කරන්න යනවා. දැන් මම අර කලින් කියවනේ මෙතන අර හැෂ් ලකුණ ගමු කියලා. අන්න මේ හැෂ් ලකුණ ගත්තොත් ඒකට සාපේක්ෂව කොයි කොහොමද සමාන වෙන්නේ? මෙන්න මෙතන එකනේ. ඒ කියන්නේ හැෂ් ලකුණ නෙවෙයි අපි තරුවක්ම දාගමු. ඒ කියන්නේ මෙතන මේකට මේකම සමානයි. ඒ වගේම බලන්න
මේකයි සමානයි. එතකොට මෙන්න QXP කියන ත්‍රිකෝණය ගත්තොත් කෝණ දෙක සමානයි. එහෙනම් ඒ කෝණ දෙක සම්මුඛ පාද සමාන වෙනවනේ. එතකොට මේක සමාන වෙනවා. අපි දැන් ඔය ටික මුලින්ම ලියන්න ඕනේ. හරි. මම මෙහෙම ලියන්නම්කෝ. රෝම ඉලක්ක මේක 1 මේක රෝම ඉලක්ක 2. හරිද? දැන් මම ගන්නවද AXP කෝණය සමානයි. මේව ලියන එක තමයි ගොඩක්ම වැදගත්. හරිද? AXP කෝණය සමානයි PQX. PQX. මොකද හේතු ප්‍රමේය තමයි හේතු. මුලින්ම ප්‍රමේය දෙමු. ඊට පස්සේ බලන්න තවද අපි කෙලින්ම ලියමු XP සමානයි XQ. මොකද හේතුව? ත්‍රිකෝණයේ සම්මුඛ සමාන කෝණවලට සම්මුඛ පාද නිසා. සමාන කෝණවලට සම්මුඛ පාද නිසා. සම්මුඛ පාද නිසා තමයි මේ දෙක සමාන වෙන්නේ. එතකොට අපි කලින්ම දන්නවා XP ට PA සමානයි කියලා නේ. XP සමානයි PA. ඒක අපි කලින්ම දන්න එක. එතකොට බලන්න මේකෙත් XP දෙනවා මේකෙත් XP දෙනවනේ. එතකොට PA ට නිකම්ම XQ සමානනේ. ඒ නිසා PA සමානයි XQ. හරි. ඒක අපිට ඕන වෙන එක. හරිද? ඊට පස්සේ බලන්න මම මෙහෙම දෙයක් කරනවා. බලන්න අපිට සමාන්තරයි කියලා පෙන්න ගන්න ඕනේ. මෙන්න මේකයි මේ පාදයේ සමාන්තරකේ පෙන්නනොත් අපිට ඒක සමාන්තර රාශියක් කියලා කියනවා. හරිද? එතකොට මේකට අනුව මේ XPA ත්‍රිකෝණයට අනුව XPA ත්‍රිකෝණයට අනුව අපිට කියන්න පුළුවන් මේ කෝණ සමානයි කියලා නේ. කියන්නේ PXA කෝණය සමානයි PXA කෝණය සමානයි PAX කෝණය. එතකොට මොකක්ද හේතුව? ත්‍රිකෝණයේ සමාන පාදවලට සම්මුඛ කෝණ. ඒක ලියන්න. මෙන්න මේ වගේම ත්‍රිකෝණයේ සමාන පාදවලට අපි මෙතන සමාන කෝණ වලට ගත්තා. දැන් මෙතන සමාන පාදවලට සම්මුඛ කෝණ නිසා. හරිද? එතකොට මේක සමානයි කියවනේ. එතකොට මෙතනත් තරුවක් මෙතනත් තරුවක්. හරිද? අපි කලින් ගත්ත தත්ත්වය දෙන්නේ. ඒ කියන්නේ PX AXP ඒ කියන්නේ මෙතන කෝණය BX කියන මෙතන කෝණය සමානනේ. දැන් අපි මේකයි සමාන කරා. ඒකෙන්ද අපිට දෙලින්ම බලන්න මෙතන මේ කෝණය සමාන. එම නිසා අපිට ගත්ත හැකි BX Q කෝණය සමානයි PAX කියලා. බලන්න ඒක කොහොමද තියෙන්නේ කියලා. PAX කියන මෙන්න මෙතන කෝණයනේ. ඒ වගේම BXQ කියන මෙතන කෝණය. බලන්න මේ කෝණ දෙකම සමානයි. මේ කෝණ දෙක කොයි හැටද තියෙන්නේ? F හැඩෙන්නේ. හරි. එතකොට අපි කෙලින්ම ලියන්න පුළුවන්. මම මෙහෙම ලියන්න ඉස්සෙල්ලම. PA සමාන්තරයි QX. PA සමාන්තරයි QX. PA සමාන්තරයි QX. බලන්න ඒක තේරෙනවද කියලා? PA සමාන්තරයි QX. මොකක්ද හේතුව? හේතුව ලියන එක තමයි වැදගත්. ඒ සමාන්තර නෙවෙයි අනුරූප හැඩයට කෝණ සමාන නිසා. අනුරූප හැඩයට ඇති කෝණ සමාන නිසා. ඒක ලියන්න ඕනද? මොකද ඒක තමයි මේකට බලාපොරොත්තු වෙන්නේ. ඒක අනුරූප හැඩයට ඇති කෝණ සමානයි. මෙතන කෝණය මෙතන කෝණය. එතකොට නිකම් PA සමානයි QX වෙනවනේ. එතකොට අපි ලියන්න පුළුවන් දැන් අපි අහලා තියෙන PAXQ සමාන්තර ආශ්‍රයකී මොකද හේතුව? සම්මුඛ පාදයුගල සමාන හා සමාන්තර නිසා. හරි. ඒක ගත්තම බලන්න සමානයි කියලා කොතනද පෙන්නන්නේ? මෙන්න මෙතන සමානයි කියලා පෙන්නනවා. සමාන්තරයි කියලා මෙන්න මෙතන පෙන්නනවා. බලන්න XP PA. එන හරිය නේද? XQ කියලා ගන්න දෙන්නේ. හරි. ඒ ටික හරි. මෙතන අකුරු ටික මාරු වෙලා දෙන්න අවුලක් නෑ. දෙකම එකයි.
එතකොට සම්මුපාදය වල සමාන සමාන්තර නම් ඒක සමාන්තරාශ්‍රයයි. එතකොට මෙතන අපි මුලින්ම මේක පාවිච්චි කරන්න තිබ්බේ අපි ඉගෙන ගත්ත ප්‍රමේයනේ. ඊට පස්සේ තව ප්‍රමේය කොටස් ටික පාවිච්චි කරලා අපි කලින් ඉගෙන දැනුවත් පාවිච්චි කරන්න ඕනනේ. එතකොට මේ ස්පර්ශගත සම්බන්ධයෙන් පාඩම් මෙතනින් ඉවරයි. හරිද? එහෙනම් අපි අලුත් පාඩමක ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එතකන් සුබ දවසක්.